සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනකටම තිරුවන් සරණයි. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි, වෙනදා වගේම ඔබ සූදානම් වන්නේ අදත් ප්‍රඥා ප්‍රාසාද නම් වූ මේ සදහම් කතිකාවත ඔස්සේ එකතු වෙමින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට ඒ ධර්මය ගල්පා ගනිමින් ජීවිතයට ප්‍රයෝජනෙ ලබා ගන්න. ඔබ දන්නවා පින්වත්නි, මේ වන විට අප සාකච්ඡා කරමින් සිටින්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියනකොට මේ බෝධිපාක්ෂික ධර්මයන් 37න් පළවන කරුණ වන සතර සතිපට්ඨානය පිළිබඳව ගියවර වැඩසටහනට එන විට සාකච්ඡා කරලා අවසන් කළා. අද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි දෙවන කරුණ වන සතර සම්‍යක්ප්‍රධාන වීර්යය පිළිබඳවයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා වෙනද වගේම අපට උතුම් ධර්ම කාරණාවන් කියා දෙන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අදත් කරුණාවෙන් යුක්තව වැඩම කළා. ප්‍රථමයෙන්ම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වකව අපි පිළිගෙන සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ පිළිගන්න ගමන් අප අද ප්‍රඥා ප්‍රාසාද සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන පින්වතුන් මතක් කරගත්තොත් මීට මාස 3කට පෙරෙහිදී මිය පරලොව ගිය රෝහාන් ලක්ෂ්මන් පෙරේරා මහතාට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් යුක්තව තමයි අද මේ සාකච්ඡාව සඳහා මේ පින්වතුන් ආරමුණු කරගෙන දායකත්වයේ දරලා තියෙන්නේ. ඉතින් මේ පින්වතුන්ගේ දායකත්වයේ සිහිපත් කරන ගන්න ගමන්ම අප වැඩසටහන ආරම්භ කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමිනී. දැන් මේ වෙනකොට ස්වාමීන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි මූලික කරුණ වෙන සතර සතිපට්ඨාන ගැන සාකච්ඡා කළා. ස්වාමීන් දෙවෙනි කරුණ සතර සම්‍යක්ප්‍රධාන වීර්යය. ස්වාමීන් වහන්සේ මොකක්ද මේ බුදුරජාණන් දේශනා කරලා තිබෙන ආකාරයට මේ සතර සම්‍යක්ප්‍රධාන වීර්යය කියලා කියන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. හැම දිනාටම තිරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් වීරිය ගැන කැපවීම උත්සාහය ගැන අගය කරපු වෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වීරිය ගැන දේශනා කළේ ඍජුවම නිවනට උපකාරක අංගයක් විදිහටයි. ඒ කියන්නේ නිවන පිණිස, කෙලෙස් දුරු වීම පිණිස උවමනා කරන කුසල ධර්මයන් තමන්ගේ ජීවිතය තුළ උපදවා ගැනීම පිණිසයි බුදුරජාණන් වහන්සේ වීරිය ගැන දේශනා කළේ. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ වීරිය කියන කාරණාව කොටස් 4ක් විදිහට, එහෙම නැත්නම් කරුණු 4ක් වශයෙන් ගොනු කරලා බෙදා දක්වලා තිබෙනවා. ඒ ගැන අපිට බොහෝ සූත්‍ර දේශනාවල මුණ ගැහෙනවා. ඒ වගේම සම්මප්පදාන සංයුත්තේ කියලා තිබෙනවා සංයුත්ත නිකායේ 5 වෙනි පොත් වහන්සේගේ කොටසක්. ඒ සම්මප්පදාන සංයුත්තේ මේ සතර සම්‍යක්ප්‍රධාන වීරියන් පිළිබඳව සූත්‍ර රාශියකින් පැහැදිලි කරලා තියෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා චත්තාරෝ මේ භික්ඛවේ සම්මප්පදාන. මහණනි, සම්‍යක්ප්‍රධාන ඒ කියන්නේ මනාකොට වීරිය කළ යුතු කරුණු, එහෙම නැත්නම් මනාකොට වීරිය කරන ආකාර 4ක් තිබෙනවා. ඒ මොනවද ඒ 4? ඉද බික්කවේ බික්කෝ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. නෝපන්නා වූ පාපී අකුසල ධර්මයන් නෝපද වීම පිණිස චන්දං ජනේති කැමැත්ත උපදවලා, ඊළඟට වායමති වීරිය කරලා, විරියං ආරභති වීරිය පටන් අරගෙන, ඊළඟට චිත්තං පග්ගණ්හාති පදහති සිත දැඩි කොට ගන්නවා නූපන් අකුසල් නූපද වීම පිණිස. මේ තමයි පළවෙනි සම්මප්‍රධාන වීරිය. ඊළඟට දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය.
යම් උපන්නා වූ පාපී අකුසල ධර්මයක් ඇද්ද? ඒ පාපී අකුසල ධර්මයන් පහනාය ප්‍රහාණය කිරීම පිණිස චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. ඊළඟ තුන්වෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා අනුප්පන්නානං කුසලානං ධම්මානං නූපන්නා වූ කුසල ධර්මයන් උපාදාය උපදවා ගැනීම පිණිස චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. ඒ වගේම හතරවෙනි කාරණා බුදුරජාණන් වහන්සේ වදාලා uppannānaṁ කුසලානං ධම්මානං බිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. උපන්නා වූ ශ්‍රේෂ්ඨ කුසල් දහම් තියෙනවා නම් ඒ කුසල් දහම් භාවනා වශයෙන් වඩලා දියුණු කරලා බහුල වශයෙන් පුරුදු කර ගැනීම පිණිස බලවත් වූ වීරියක් කැමැත්තක් ඇති කරගෙන වීරිය පටන් අරගෙන ඒ වගේම සිත දැඩි කොට ගන්නවා තමන් ඒ කුසලයේ තව තවත් දියුණු කරලා පරිපූර්ණත්වයට පත් වෙනවා කියන කාරණාව. ඉතින් මේ විදිහට තමයි සතර සම්‍යක් ප්‍රධාන බුදුරජාණන් වහන්සේ හතරක් විදිහට කරුණ වශයෙන් බෙදා දක්වලා තිබෙන්නේ ඒ සම්මප්පදාන සංයුත්තේ මූලික දේශනාවලදී. ඊතිකම සංස පොඩි කරුණක් අසන්ට අවසර ඒ කරුණ විග්‍රහ කරගන්න මත්තින් ස්වාමීන් වහන්සේ දැන් වීරිය කියන කරුණත් එක්ක සංස දැන් ඔය කරුණු හතර සම්බන්ධ වෙන්නේ කුසල් ඒකාන්තම ධර්ම මාර්ගයේ දිනුවක් වෙන දැන් සමහරවිට අපි කියනවා ජීවිතේ කොට ගන්න ගියක් හදන්න වීර්යයක් තියෙන්න ඕනේ රසාවක් කරන්න වීර්යයක් තියෙන්න ඕනේ ඉගෙන ගන්න වීර්යයක් තියෙන්න. ඒ කරුණයි මේකේ සම්බන්ධයක් තියෙනවද? සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ ඉලක්ක කරපු අරමුණක් තියෙනවානේ. ඒතකොට කෙනෙක්ගේ ලෞකික ජීවිතයේ දියුණුව පිණිස අපේ කරුණු ගලපා ගන්නවා තමයි යම් යම් විදියකට. නමුත් ඍජුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දේශනා කළේ ඍජුවම නිවනට ඉලක්ක කරලා. ඒ කියන්නේ කුසල් වැඩිම පිණිස. කුසල් පුරුදු කර ගැනීම පිණිස, අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, ඒ වගේම නිවන ඉලක්ක කරගත්තු වැඩපිළිවෙලක්. ඒ වගේම සාමාන්‍ය ලෝකයේ අපි ගත්තාම ඉගෙන ගැනීම වේවා. වෙනත් බාහිර රැකී ආරක්ෂා කරලා මුදල් උපයලා නැත්නම් තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස ඒ කරුණෙදිත් යම් වීරියක් අවශ්‍යයි. හැබැයි ඒ වීරිය නිවන පිණිස පවතින්නේ නැහැ. ඒ වීරිය කෙලෙස් දුරු වීම පිණිස පවතින්නේ නැහැ. සංසිඳීම පිණිස පවතින්නේ නැහැ. විශේෂ ඥානය පිණිස පවතින්නේ නැහැ. ද විශේෂ ඥානය පිණිස උවමනා කරන අවබෝධය පිණිස නිවන පිණිස පවතින වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය තුල පැහැදිලිවම අපිට දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ධර්මයේ ධර්මානුකූලව ගලපා ගැනීමකට ඒක ගන්න ඕනේ. ඒ වගේම ලෞකික ජීවිතය තුලත් වීරිය කියන දේ පැවැත්විය යුතුයි. ඒ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිංහාලවාද සූත්‍රය. ඊළඟට ඒ වගේ අර වග්ගපජ සූත්‍ර වගේ දේශනාවලදී භාගතුන් වහන්සේ දේශනා කරනවා බාහුබල පරිචිත. ඒ කියන්නේ තමන්ගේ අත්වල පය වීරියෙන්. ඊළඟ සේදාවක් එත්තා. දාඩිය වගුරුවමින්. තමන් කරන කටයුතු ඒත් වීරියෙන් කරන්න ඕනේ. හැබැයි මේ වීරිය මහන්සියෙන් ගොවිතැන් කරන්න පුළුවන්. ඊළඟට වෙලෙහෙන දාම් කරන්න පුළුවන්. ඊළඟට රැකී ආරක්ෂා කරන්න පුළුවන්. ඒ ඕනම දෙයක් කරන්න පුළුවන් වීරිය උපදවල. නමුත් ඒ කිසිවක් නිවන පිණිස හේතු වෙන්නේ නැහැ. මෙතන සම්‍යක් ප්‍රධාන වීරිය වශයෙන් භාගතුන් වහන්සේ සම්මප්පදාන කියන වචනේ පාවිච්චි කළේ නිවන ඉලක්ක කරගත්තු කුසල් දහම් වැඩිම පිණිසමයි. ඒ නිසා නිවනට නැඹුරු සිතක් උපදවා ගන්න කැමති කෙනා නිවන පිණිස ජීවිතය පුහුණු කරන්න කැමති කෙනා මේ භාගතුන් වහන්සේදලා සම්මප්පදානයන් පුරුදු කරගත යුතුයි. පින්නත් එතකොට ඔබට දැන් පැහැදිලි ඇති අපේ පින්න ස්වාමීන් වහන්සේ විස්තර කරන්න දුන මේ වීරිය කියන කරුණෙන් ධර්මයේදී සඳහන් වෙන්නේ ඒකාන්තයෙන්ම මේ නිවන පිණිස උපකාර වන වීරිය පිළිබඳව කියන කරුණ. ඒත් එක්කම පින්න ස්වාමීන් වහන්සේ අසා දැනගන්න කැමති දැන් මේ කතා කරන අපි සාකච්ඡා කරන මාතෘකාවත් එක්ක ස්වාමීනි පළවෙනි දැන් සතර සම්‍යක් ප්‍රධාන වීරියේ හතරක් තියෙනවා. අපේ පින්න ස්වාමීන් හතර කලින් අපිට පැහැදිලි කරා. ඒකන විස්තරගතව අපි දැනගන්න කැමති පළවෙනි කරුණේ ඒ සඳහන් වන ආකාරය කුමක්ද? ඒ කියන්නේ මේ අකුසල් ප්‍රහාණයක් පිළිබඳ කතාවක් දේශනා කරනවා ස්වාමීන් වහන්සේ. දැන් පළවෙනි සම්මප්‍රදානයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ශ්‍රාවකයා නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදවීම පිණිස චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති.
එතකොට මොනවද අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් කියලා අපි පැහැදිලි කරගන්න ඕන දේවල්. දැන් සාමාන්‍යයෙන් ලෝකේ තියෙනවානේ පුද්ගලයන් තුළ යම් යම් කියන්නේ ස්වභාවයන් තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ පුරුදු නොකරපු කෙනා මුළුමනින්ම අකුසලයන්ගෙන් යටපත් වෙච්ච කෙනෙක්. ඒ වගේම පංච නීවරණ ආදී දේවල් වලින් ඒ වගේම අවිද්‍යා නීවරණයෙන් බලවත්ව තමන්ගේ සිත ග්‍රහණයට ලක් කරගත්තු පුද්ගලයෙක් තමයි සාමාන්‍ය පුද්ගලයා. එතකොට අපි හිතමු කෙනෙකුට ධර්මය අහන්න ලැබෙනවා මුලින්ම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන් ඇසුරින්. කල්යාණ මිත්‍රයන් ඇසුරින් ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණ ගමන් නුවණ තියෙන කෙනා කල්පනා කරන්න ඕනේ මේ ධර්මයේ සඳහන් වෙනවා කරුණු දෙකක්. එකක් තමයි සද්ධර්මයේ තුල තිබෙනවා කුසලයේ ගැන කතාව. ඊළඟට සද්ධර්මයේ තුල තියෙනවා අකුසලයේ ගැන කතා බහ. ඒ සද්ධර්මයේ තුල කියවෙනවා කුසල් වඩන්න, අකුසල් බැහැර කරන්න. එතකොට මේ කාරණාව අහන්න ලැබිච්ච නුවණ තියෙන ශ්‍රාවකයා කළ යුතු පළවෙනි කාරණාව ගලපලා බලන්න ඕනේ තමන්ගේ ජීවිතය තුළ මේ කියන අකුසල් තිබෙනවද? ඊළඟට ගලපා බලන්න ඕනේ මේ කියපු කුසල් තමන්ගේ ජීවිතය තුළ තිබෙනවද? දැන් එතකොට යම් අකුසලයක් තමන් තුළ නැත්තම් දැන් අපි හිතමු ප්‍රාණඝාතය ගැන කියනවා, සොරකම ගැන කියනවා, ඊළඟට කාමීත්‍යාචාරය ගැන කියනවා, බොරු කීම ගැන කියනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ගැන කියනවා. මේ කුසල් වඩන්න කියලා කියනකොට කෙනෙක් කල්පනා කරනවා තමන් තුළ අපි හිතුව මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්තම් කෙනෙක්. එතකොට ඒ කෙනා තුළ ඒක නූපන් අකුසලයක්. ඒ කියන්නේ ඒ කෙනා තුළ ඒක නැහැ. හැබැයි අකුසලයක්. දැන් මේ නූපන්නා වූ අකුසලය ගැන ඔහුට දැනගන්න ලැබෙනවා මේක ඒකාන්තයෙන් අකුසලයක් බව. ඒ අකුසලයක් බව දැනගන්න ලැබුණට පස්සේ එයා කල්පනා කරන්න ඕනේ මේ අකුසලයේ මා තුළ නැති නිසා කිසිම දවසක මම මේ අකුසලයේ සිද්ධ කරන්නේ නැහැ. කිසිම දවසක මම මේ අකුසලයට වැටෙන්නේ නැහැ. මේ අකුසලයේ මම කරන්නේ නැහැ කියලා බලවත් වූ ඒකිට චන්දං ජනේති කැමැත්තක් උපදවනවා. ඊළඟට වායමති වීරිය කරනවා ඒ පිණිස. ඊළඟට විරියං ආරභති වීරිය පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් අපි හිතුව මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිස් ඇසුරු කරන්නේ. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය තමන්ගේ ඇසුරේ ඉන්නවනම් තමන් ඒ පාපේ කරන්නේ නැත්තම් එවැනිව ඇසුරු කරන්න තමන්ගේ ඇසුරේ ඉන්නවනම් ඒ පිරිස දුරු කරනවා. ඒ පිරිස බැහැර කරනවා. ඊළඟට බොරු කියන අය ඉන්නවනම් ඒ බොරු කියන එක තමන්ගේ අකුසලයක් නෙමෙයි නම් ඒ අකුසලේ නැති බව දැනගෙන ඒ අකුසලේ උපදින තියෙන ඉඩකඩ අහුරන්න ඕනේ. ඒකට කියනවා විරියං ආරභති කියලා. වීරිය ආරම්භ කරනවා. ඒ කියන්නේ යම් තාක් ඒ අකුසලයේ කරන්න ඉඩකඩ ලැබෙනවද? සිහියෙන් යුතුව ඉඳගෙන වීරියෙන් යුතුව බලවත් උත්සාහයෙන් යුතුව ඒ අකුසලයේ සිද්ධ කරන්න තියෙන ඉඩකඩ පුළුවන් තරම් අහුර ගන්නවා. එහෙම නැත්නම් පාලනය කර ගන්නවා. එන්නේ කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. දැන් මේකෙම තව කාරණාවක් තියෙනවා. දැන් අපි හිතමු කෙනෙක් ධර්මයේ පුරුදු කරගෙන යනවා කියලා ඉස්සරහට. දැන් මේ කියන්නේ මම ඔය කලින් පැහැදිලි කරේ ආධුනික කෙනෙක්. මුලින්ම ධර්මය ගැන කුසල අකුසල ගැන මේක කුසලයි මේක අකුසලයි කියලා අහන්න ලැබෙන කෙනෙක් ගැන. නමුත් ධර්මයේ තුල ආධුනික නැති ධර්මයේ පුරුදු කරගෙන යන කෙනෙක් හිටියොත් ඒ ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කිමින් අහන්න ලැබෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කරුණු වල සඳහන් වෙන ගැඹුරු අර්ථයන් ගැඹුරු අකුසල් සිතාභ්‍යන්තරයේ සියුම්ම පවතින අකුසල් ඒවා පිළිබඳව අහන්න ලැබෙනවා. ඒ ශ්‍රාවකයා බලනවා විමසලා සිහියෙන් යුතුව විමසා බලනවා මේ කියන සියුම් අකුසල් මාගේ ජීවිතය තුළ පවතිනවද? ඒවා පවතින්නේ නැත්නම් ඒවා උපදින්න හේතු වෙන යම් ස්වභාවයන්. ඒ කියන්නේ කො ඉන්ද්‍රිය අසංවරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසත්පුරුෂ ඇසුර වෙන්න පුළුවන්. ඊළඟට පාප මිත්‍ර ඇසුර වෙන්න පුළුවන්. නැත්නම් අසත් ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම වෙන්න පුළුවන්. ඒතර මේවාට ඉඩක් තියන්නේ නැතුව ඒ තමන් තුළ නෝපන්නා වූ අකුසලයේ උපදින්න දෙන්නේ නැති සියුම් කෙලෙස් ස්වභාවයන් පවා වළක්වා ගැනීම පිණිස ඒ ශ්‍රාවකයා බලවත් වූ වීරියක් කැමැත්තක් උපදවාගෙන බලවත් දැඩි අදිෂ්ඨානයකින් පටන්ගත් වීරියෙන් ඒ සඳහා උත්සාහ කරනවා. ඉතින් මේක තමයි නෝපන් අකුසල් නෝපදවීම පිණිස ආර්ය ශ්‍රාවකේ කළ යුතු වීරිය ගැන
බුදුරජාණන් වහන්සේ මේ සතර සම්ප්‍රදානවල දේශනා කරපු කාරණාව. ඉතින් ශ්‍රාවකෙන් නිතර මේ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. නිරන්තර අවධානයක් කල්පනාවක් තිබුණ නැත්නම් මේ කාරණාවට අහු වෙලා යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ නිසා ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා ඵල සූත්‍ර වල බුදුරජාණන් වහන්සේ වදාළ යම් ශ්‍රාවකෙක් කැමතිනම් සෝතාපන්න වීම පිණිස නිරන්තරයෙන් කරුණු 4ක් වඩන්න කියනවා. සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. ඊළඟට සකදාගාමී වෙන්න කැමති නම් ඒත් ඔය කරුණු 4. අනාගාමී වෙන්න කැමති නම් ඒත් ඔය කරුණු 4. අරහත්ත්වයට කැමති නම් ඒත් ඔය කරුණු 4. ඒතර මේ කාරණා 4න් තමයි ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතය තුළ දියුණුව කරා යන්නේ අකුසල අතහැරලා අකුසලයේ නූපදවා කුසලයේ පිණිස කටයුතු කළ යුතු ආකාරය. පින්වත්නි ඔබට දැන් පැහැදිලි වෙන්න ඇති පළවන කාරණාව දැන් සතර සම්ප්‍රදාන වීර්යයේ පළවන කරුණදී විස්තර වන්නේ නූපන් අකුසල් නූපද වීම පිණිස කරන වීර්යය. ඒ වගේම තමයි දෙවන කාරණාව සඳහන් වෙන්නේ පින්න ස්වාමීන් වහන්සේ අකුසලයක් පැත්තම තමයි කතාව කරන්නේ. හැබැයි එතනදී විස්තර කරන්නේ භාගතුන්ගේ දේශනා කරන්නේ උපන් අකුසලයක් ගැන කතා කරනවා. එතකොට අකුසලයක උපන් බවක් පේනවා. එතකොට ඒදී විස්තර වන්නේ ඒ වීර්යය කියන එක කොහොමද සංසාරේ වෙනස්කම අවශ්‍ය? දැන් මෙතෙන්දී අපි විශේෂයෙන්ම දැනගන්න ඕනේ දැන් මුලින් අපි කාරණා 4ක් ගැන කතා කළා සතර සතිපට්ඨාන. එතකොට යම් ශ්‍රාවකෙක් මේ ජීවිතය ගැන බලවත් වූ සිහියක් පවත්වමින් තමන්ගේ සිහිය දියුණු කර ගනිද්දි තමයි ශ්‍රාවකයෙකුට දැනගන්න පුළුවන් වෙන්නේ තමා තුළ උපන්නා වූ අකුසල් මොනවද කියලා. දැන් ඒකට උවමනා කරන ප්‍රධානම සාධකය කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍රයාගෙන් තමයි දැනගන්න ලැබෙන්නේ මේ කුසලයයි මේ අකුසලයයි කියන එක. එතකොට අකුසලය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු තියෙනවා. අකුසල් ප්‍රාණඝාත දැන් දස අකුසල් තියෙනවානේ. ප්‍රාණඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය, බොරු කීම, කේලාම් කීම, පරුස වචන, හිස් වචන, ඊට පස්සේ ද්වේෂය, අවිජ්ජා, දෝමනස් ආදී මේ අකුසල්. එතකොට මේ වගේ ඒ බලවත් වූ දස අකුසලයන් මේවා අකුසල පාක්ෂික ධර්මයන්. මේවා වැරදි දේවල්. මේවා නොකළ යුතු දේවල්. මේවා සේවනයේ නොකළ යුතු කරුණු කියලා ඒ ශ්‍රාවකයෙකුට අහන්න ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන්. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් අහන්න ලැබිච්ච ධර්මය ඒ ශ්‍රාවකයා ගලපලා බලනවා තමන්ගේ ජීවිතේට. තමන්ගේ ජීවිතේ මේ අකුසල් තිබෙනවද? තිබෙනකොට ඒ ශ්‍රාවකයා දැනගන්නවා මේ අකුසලයේ තමා තුළ දැන් තියෙනවා. මුලින්ම ශ්‍රාවකෙක් ධර්මයට ආගන්තුක කෙනෙක් ඉස්සෙල්ලාම බලන්න ඕනේ භාගතුන් වහන්සේ මේ ධර්මයේ ආරම්භ කිරීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් සතර සම්‍යක්ප්‍රදාන වීර්යයන් වැඩිීමේදී භාගතුන් වහන්සේ දේශනා කරපු විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීලං නිස්සාය සීලේ පතිට්ඨාය චත්තාරෝ සම්මප්පදාන භාවිතබ්බා. ඒ කියන්නේ යම් ශ්‍රාවකෙක් සීලං නිස්සාය සීලේ පතිට්ඨාය. ඒ කියන්නේ සීලේ ඇසුරු කරගෙන සහ සීලේ පිහිට කරගෙන සීලය තුල පිහිටලා චත්තාරෝ සම්මප්පදානේ භාවේති. සතර සම්මප්පදානේ වඩනවා. එතකොට ඔන්න මුලින්ම ශ්‍රාවකෙක් පිරිසිදු වෙන්න ඕන කාරණාවක්. දැන් ධර්මයේ පුරුදු කරන්න කැමති ශ්‍රාවකෙක් මුලින්ම පාරිශුද්ධත්වයට පත් කරගන්න ඕන කරුණක්. දැන් ඒක අපිට සතිපට්ඨානෙදිත් අපි කතා කරන්නේ මුලින්ම සතර සම්මප්පදානය සතර සතිපට්ඨානය ගැන බුදුරජාණන් වහන්සේ එක භික්ෂුවක් ඇවිල්ලා අහපු වෙලාවේදී භාග්‍යතුන් වහන්සේගෙන් කෙටියෙන් ධර්මයක් කියන්න කියලා මුලින්ම භාග්‍යතුන් වහන්සේ වදාළ භික්ෂුව ඔබේ සීලය පිරිසිදු කරගන්න. ඔබේ කායික ක්‍රියා පිරිසිදු කරගන්න. ඒ වගේම ඔබේ වචනේ පිරිසිදු කරගන්න, ඔබේ සිත පිරිසිදු කරගන්න. ඒතර මේ කරුණු තුන පිරිසිදු කරගෙන ඊට පස්සේ සතර සතිපට්ඨානෙ වඩන්න. ඒ වගේ මේ සතර සම්‍යක්ප්‍රදාන වීරියටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන අංගයක් තමයි සීලය කියලා කියන්නේ. සීලය කියන්නේ කුසලයක්. ඒ වගේම සිල්වත් බව නැත්තම් සතර සම්‍යක්ප්‍රදානයන් වැඩිම කියන දෙයක් ධර්ම මාර්ගයේ දියුණුවට උපකාරකාංගයක් විදිහට පිළිටන්නේ. හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන්නේ සීලය ඇසුරු කරගෙන වඩන්න කියලා. ඒතකොට සීලය ඇසුරු කරගෙන ශ්‍රාවකයා වඩනවා මේ සතර සම්‍යක්ප්‍රදානයන්.
සතර සම්‍යක් ප්‍රධානයන් වඩනකොට ඔහුට දැනගන්න ලැබෙනවා තමන් තුළ උපන්නා වූ අකුසල් තිබෙන බව. ඒ කියන්නේ උපන්නා වූ අකුසල් දෙවෙනි අංගය. ඒ උපන්නා වූ අකුසල් සමහරවිට උපක්ලේශ විදිහට තියෙන්න පුළුවන්. නීවරණ විදිහට තියෙන්න පුළුවන්. ඊළඟට කෙලෙස් සහිත වූ බන්ධනයන් විදිහට තියෙන්න පුළුවන්. සංයෝජන විදිහට තියෙන්න පුළුවන්. අපි දැන් කතා කරපු මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු නොවීම විදිහට තියෙන්න පුළුවන්. ඒතර මේ උපන්නා වූ අකුසල් හඳුනා ගැනීම පළමුවෙන්ම ශ්‍රාවකයා කළ යුතුයි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ගලපා බලනවා තමන්ගේ ජීවිතය තුළ මේ අකුසල් තිබෙනවද? ඒ තිබෙනවා නම් ඒ අකුසල් ප්‍රහාණය කිරීම පිණිස උපන්නානං අකුසල පාපකානං අකුසලානං ධම්මානං. උපන්නා වූ පාපී අකුසල ධර්මයන් පහානාය ප්‍රහාණය කිරීම පිණිස චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති. කැමැත්ත බලවත් වූ කැමැත්තක් උපදවනවා. ඊළඟට වීරිය කරනවා. පටන්ගත් වීරිය යුක්ත වෙනවා. ඒ වගේම සිත දැඩි කොට ගන්නවා. මේ අකුසල් ප්‍රහාණය කරනවාමයි. ඒකෙදි බුදුරජාණන් වහන්සේ අපගේ මහබෝසතාණන් වහන්සේ අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරපු ආකාරය ගැන අරිපරිසන සූත්‍ර ආදී දේශනාවල හරිම ලස්සනට සඳහන් වෙලා තිබෙනවා. ඒතකොට මහබෝසතාණන් වහන්සේ ඒ අකුසල් ඉපදුනාට පස්සේ දැන් එතෙන්දී පෙන්ලා දෙනවා යම් අකුසලයක් උපන්නද සක්මන් කරමින් සිටිද්දී. ඒ පියවර සටහනින් ඉරියව් වෙනස් කරන්නේ නැතුවම ඒ අකුසලය මුළුමනින්ම සිතින් ප්‍රහාණය කරලමයි ඊළඟ පියවර තබන්නේ කියනවා. ඒතර බලන්න කොච්චර වීරියක් තියෙනවද කියලා. ඒ කොපමණ වීරියකින් කටයුතු කරන්නේ නැද්ද? උපන්නා වූ අකුසලයේ හඳුනා ගැනීම පළමුව කළ යුතු දේ. ඒක මහබෝසතාණන් වහන්සේ කළා. ඒ වගේම උපන්නා වූ අකුසලයේ ප්‍රහාණය කිරීම බලවත් වීරියකින් කරන්න ඕන දෙයක්. ඒක පුංචි උත්සාහයකින් කරන්න බෑ. ඉතින් ඒක තමයි පිනක විපාකයක්. ඒ කියන්නේ පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීමේ විපාකය තමයි මහබෝසතාණන් වහන්සේට පුළුවන්කම ලැබුණා. ඒ අකුසල් හඳුනා ගන්න උවමනා කරන ඥාණය ඇති කරගන්න. ඒ ඥාණය උන්වහන්සේ තුළ පිහිටලා තිබුණා. ඒ වගේම ඒ අකුසලේ ප්‍රහාණය කරන්න ඕනේ පිළිවෙල හඳුනා ගන්න පුළුවන්කම උන්වහන්සේට තිබුණා. ඉතින් දැන් සාමාන්‍යයෙන් ශ්‍රාවකෙක් ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේගෙන් අහලානේ ඒ දහම් කාරණාව තේරුම් ගන්නේ. නමුත් මහබෝසතාණන් වහන්සේට තිබුණේ ඒක උප්පත්තියෙන් ගෙනාපු පුණ්‍ය බල මහිම නිසා සකස් වූ පාරමී බලය නිසා සකස් වූ මේ ආධ්‍යාත්මික ශක්තියක්. ඉතින් ඒක පින් බලයෙන් කරන දෙයක්. දැන් සමහර වෙලාවට අපිට සමහර අය මොන ගහිනවා. ඒ කියන්නේ දැන් ඔබ අහලා ඇති සමහරට අර මහා කප්පින මහරහතන් වහන්සේ ගැන. මහා කප්පින මහරහතන් වහන්සේට අහන්න ලැබුණේ බුද්ධ කියන වචනය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉපදුන ප්‍රදේශින් ඉඳන් ගව් ගණනාවක් දුරින් යොදුන් ගානක් දුරින් බුද්ධ කියන වචනේ අහන්න ලැබුණේ. ඉතින් ඒ මොහොතේම රජකම අතහැරියා. ඒ ප්‍රදේශය පාලනය කරපු ප්‍රබල රජෙක් කප්පින මහා කප්පින රජතුමා. ඉතින් ඒ රජකම අතහැරලා බිසවට බාර දීලා මැති ඇමතුරුන්ට බාර දීලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආපහු මාලිගාවටවත් යන්නේ නැතුව එහෙම නික්මිලා ආවා. ඊළඟට බිසවට අහන්න ලැබුණා. බිසවත් එහෙමයි. තමන්ගේ පිරිසට බාර දීලා නික්මිලා ආවා. පිරිස ඔක්කොම ආවා පිටිපස්සෙන්. ඉතින් බලන්න ඒ පිනේ විපාකය, පුණ්‍ය විපාකය. ඒ නිසා ඒ සියලු දෙනාටම අකුසල් ප්‍රහාණය කරගන්න පුළුවන් වුණා. සියලු දෙනාම කුසලයේ තුල පිහිටියා. බුද්ධ කාලේ තිබිච්ච ස්වභාවය ඒකයි. නමුත් වර්තමාන ලෝකේ මිනිස්සයාට කුසල් මෙයයි අකුසල් මෙයයි කියලා කොච්චර පැහැදිලි කරලා දුන්නත් කුසලයේ තුල සිත පිහිටුවා ගන්න තියෙන්නේ අතිශය දුෂ්කරතාවයක්. ඒ වගේම අකුසලයෙන් සිත වළක්වා ගන්නට තිබෙන්නේ අතිශය අපහසුයක්. ඒකට හේතුව තමයි පුද්ගලයාගේ සිත පරිහානියටපත් වෙලා. ඒ වගේම බලන හැම තැනම පුද්ගලයාගේ හිත පිරිහෙන කරුණමයි තියෙන්නේ. ඒ කරුණම පෝෂණය වෙච්ච ලෝකයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මනුස්ස ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වර්තමානයේ මේ අකුසල් ප්‍රහාණය කරනවා කියන එක කුසල් වඩනවා කියන එක අතිශයම දුෂ්කර දෙයක්. දැන් සමහර අවස්ථාවලදී සසරේ අපි ගෙනාවු කර්ම ස්වභාවයන් මේ අකුසල් සමග එකතු වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු සංසාරේදී අපි කරපු යම් අකුසලයක් තියෙනවා කෙනෙක් කුසල වඩන්න මහන්සි ගන්නකොට ඒකට බාධා කරලා. ඒ බාධා කිරීම ඒ කෙනාට විපාක පිණිස එළඹෙන්නේ මේ ජීවිතයේ ඔහු හෝ ඇය හෝ කුසල් වඩන්න මහන්සි ගන්න මොහොතේදී.
කල්ප ගානකට කලින් කරපු කර්මයක්. එතකොට ඒක මැඩගන්න ඒ සඳහා කොච්චර වීරියක් කරන්න ඕනද? ඒ බාධාව ජය ගන්න කොච්චර උත්සාහයක් කරන්න ඕනද? ඒ කැපවීම භාගතුන් වහන්සේ වදාළ පුරුෂ ධෛර්යය, පුරුෂ පරාක්‍රමය, පුරුෂ වීරිය. ඒ පුරුෂ වීරියකින්, පුරුෂ ධෛර්යයකින්, පුරුෂ පරාක්‍රමයකින් තොරව මේ ලෝකේ කුසල් වඩනවා කියන එක සිද්ධ කරන්න බෑ. අතිශයින්ම දුෂ්කරයි. ඒ නිසා අතිශයින්ම දුෂ්කර වූ දෙයක් තමයි උපන්නා වූ අකුසල් ප්‍රහාණය කිරීම. ඒ සඳහා වීරිය කිරීම. ඒ සඳහා කටයුතු කිරීම. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා ඒ උපන්නා වූ අකුසලයේ ප්‍රහාණය කරගන්න බලවත් වීරියක්, කැපවීමක්, උත්සාහයක්, කැමැත්තක් ඇති කරගෙන ඒ අකුසල් ප්‍රහාණය කරන්න යම් ශ්‍රාවකයෙකුට පුළුවන් වුණොත්, ඒ සම්ප්‍රදානය තමන්ගේ ජීවිතය තුළ පිහිටුවා ගන්න පුළුවන් වුණොත්, ඒ ශ්‍රාවකයා නිවන පිණිසම ගමන් කරන ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා කියලා. ස්වාමීන් අවසර ඔය කරුණක් මතක් වුණේ සාසන්න. ඒ තමයි දැන් වීරියත් එක්කම තියෙන ඒ කරුණක් මත ශාස දැන් සමහරු කියනවා මෙතන ඉවසන්න ඕන තැන ඔය ඉවසන්න. ඔය වීරිය කරන්න ඕන තැන වීරිය කරන. එතකොට මේ ඉවසීම වීරිය කියන එකත් එක්ක සමාන බවද තියෙන කරුණු දෙකක්ද? කොහොමද ඒක තේරුම් ගන්න අපි ස්වාමීන් වහන්සේ කියන කරුණ? වීරියත් ඉවසීමත් කියන කාරණාව සමහර කෙනෙකුට ඉවසන්න ඕන තැන තේරුම් ගන්න බැරුව එතෙන්දී ඉවසීම ඉක්මවා යනවා. ඒ කියන්නේ ඉවසීම කියන එකේදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවා. ඒ තමයි ගොවියෙක් කුඹුරක් වපුරන්න අස්වැන්න ගන්න බලාපොරොත්තු වෙන. කුඹුර වැපිරීම පිණිස උවමනා කරන මූලික කටයුතු සම්පාදනය කරනවා. ඒ කියන්නේ කුඹුර කොටනවා, ඊළඟට කුඹුර හානවා, මේ ඔක්කොම කරලා ඊට පස්සේ වී වපුරලා නැත්නම් පැල හිටවලා ගොවියා යම් කාලයක් බලාගෙන ඉන්න ඕන ඉවසීමෙන් අස්වැන්න ලැබෙනකම්. එතකොට සමහර කෙනෙක් අපි හිතමු අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරන්නේ නැහැ. මුල් කටයුතු ටිකට වීරිය කරන්නේ නැහැ. මුල් කටයුතු වලට වීරිය කරන්නේ නැතුව මුල ඉඳන් ඉවසීම පුරුදු කරනවා. ඉවසනවා කියන්නේ දැන් Tamanට අවස්ථාව ලැබෙයි මේක කරන්න. අවස්ථාව ලැබෙයි මේක කරන්න. නමුත් අවස්ථාව ලැබෙනකන් එයාට ලැබෙන්නේ සමහරට ජීවිතය අවසන් වෙලා යන අවස්ථාව නොලැබීම. දැන් ඒ වගේ ඕනතර සිද්ධි අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඉතින් ඒක අවස්ථාවක ඒක ස්වාමීන් වහන්සේ නමක් කල්පනා කරනවා මේ කටයුතු කියන්නේ තමන්ගේ පන්සලේ කටයුතු හදාගෙන ඔක්කොම කරලා ඉවර වෙලා ඊට පස්සේ කැලේට ගිහිල්ලා බණ භාවනා කරගෙන ඉන්නවා කියලා. නමුත් අවසානයේදී අවුරුදු කිහිපයක් යනකොට උන්වහන්සේ එක්තැන් වෙනවා. කෙනාංශ භාගය හැදිලා. එතකොට එක්තැන් වුණාට පස්සේ උන්වහන්සේට කරන්න පුළුවන් දෙයක් නැහැ. වාඩි වෙන්න බෑ, කතා කරන්න බෑ, පුතක් පතක් කියවන්න බෑ. කයේ වීරිය නැහැ. ඉතින් මෙහෙම වීරිය කරන්න ඕනේ තැන වීරිය කරන්නේ නැතුව ඉවසනවා නම් ඒක අඥානකම. ඒ වගේම ඉවසන්න ඕන තැන ඒකට ප්‍රතිවිරුද්ධව කටයුතු කරනවා නම් ඒකත් අඥානකම. ඉතින් මේක තෝරා බේරා ගැනීම නුවණ තියෙන ශ්‍රාවකෙක්, නුවණ තියෙන කෙනෙක් කල්පනාවෙන් කළ යුතු දෙයක්. ඒ නිසා අකුසලයේ පැමිණිච්ච තැන ඉවසීම නොකළ යුතුයි. අකුසලයේ උපන්නා නම් ඒ අකුසලයේ ප්‍රහාණය කිරීම පිණිස අපි සාමාන්‍ය කතාවට කියන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන පොරෙන් කපනකන් තියන්න එපා කියලා. ඒ වගේ අකුසලයක් උපන්න මොහොතේ ඉඳන් ඒ අකුසලයේ හඳුනා ගන්න ලැබෙන්නේ තමන්ට මුල් අවස්ථාවේ වෙන්න පුළුවන්. නැත්නම් ඒක ප්‍රශ්නයක් කියලා දැනගන්න ලැබෙන්නේ ඒ මොහොතේ මේ අකුසලයේ හෝ ඒ බාධාව තමන්ට ධර්ම මාර්ගයේ දියුණුවට තියෙන ඒක වහාම නවත්තන්න ඕනේ. ඒක තමයි මේ මොහොතේදී කළ යුතු වීරිය. නැත්නම් එයා කල්පනා කරුවොත් මොන හරි අපිට අනුකම්පාව නිසා වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේම තියෙන අඥානකම නිසා වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේම තියෙන අකුසල් බලවත් බව නිසා, කෙලෙස් බරිත බව නිසා. ඒක ඉවසීමෙන් හිටියොත් එතන සමහර වෙලාවට යාට බොහෝ අකුසල් සිද්ධ කරගන්න වෙනවා. බොහෝ පාපී දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඉදක්වා යන්නේ නැතුව ඉවසිය යුතු තැන ඉවසීමත්, ප්‍රහාණය කළ යුතු අකුසලයේ ඇති තැන අකුසලයේ ප්‍රහාණය කිරීමට වීරිය කිරීමත් නුවණ තියෙන ශ්‍රාවකයා කල්පනාවෙන් කළ යුතු දෙයක්. ත්‍රිහෙන පින්වත්නි හොඳට මතක තියාගන්න ඉවසිය යුතු තැන ඉවසන්නත්, වීරිය කර යුතු තැන වීරිය කරන්නත් කියන එක හොඳට නුවණින් විමසලා තේරුම් අරගෙන කළ යුතු දෙයක් වෙනවා. ඒත් එක්ක පින්න ස්වාමීන් වහන්සේ මම ඊළඟට ස්වාමීන් වහන්සේගෙන් දැන් ඇත්තටම ඊළඟට කතා කරන්න තියෙන අපේ පින්න ස්වාමීන් වහන්සේ කුසලයේ පැත්ත. ඒ කතා කරන්න කලින් මේත් එක්කම මට මේ මතක් වුණ දෙයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් විස්තර වෙනවා දස සංඥාව කියන එක. ඒතකොට දස සංඥාව ගිරිමානන්ද සූත්‍රයේ විස්තර වෙන තැනදී අපේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා භාගතුන දේශනාවේ පහන සංඥාව කියලා.
ඒතකොට එතන කියනවා අට්ටි යති හරායති jigucchati අත්හරින්නේ ඒක දුරු කරන්නේ දිවේ. ඔය ආකාරයෙන් කියනවා මේ අකුසල පැත්තක් ගැන එහෙම කතාවක් දේශනාව තුළ තියෙනවා. ඒකේ මේකේ අතර සම්බන්ධයක් තියෙනවද වෙනසක් තියෙනවද මොකක්ද ඒ? පැහැදිලිවම දැන් අපේ සිත ඇසුරු කරගෙනනේ මේ අකුසල් උපදින්නේ. ජීවිතය ඇසුරු කරගෙනනේ. එතකොට ඒ උපදින්නා වූ අකුසල් භාගතුන් වහන්සේ කොටස් කීපයකට බෙදුවා. ඒ තමයි කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියලා. ඒ කාම විතරකයන් ඉවසන් නැත්තම් ඊළඟට එතන භාගතුන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරන uppannānaṁ කාම විතක්කාන නාදි වාසයති. පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනුභවං ගමේති. එතකොට ඒක ඉවසීමක්. ඒ කියන්නේ ඒක තමන්ගේ ජීවිතේට එකතු කරගන්න කල්පනාවක් නැහැ. ඒක තමයි ඉවසීම කියලා කියන්නේ. ඉවසන්නේ නැහැ කියන්නේ. නාදි වාසීති. පජහති කියන්නේ ඒක බැහැර කරනවා. ඒ කියන්නේ යම් කරුණක් නිසා තමන්ට කාම විතරකයන් ඉපදුනාද? කාම විතරක කියලා අපි දන්නවා දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඇතුළු කරගත් අකුසලයේ උපදින්න උවමනා කරන ස්වභාවයන්නේ. ඒ ස්වභාවයන් තමන්ගේ හිතේ ඉපදුනාද? ඒ උපන්නා වූ දේ පිළිගන්නේ නැහැ. අට්ටි යති jigucchati හරායති. ඒක පිළිකුල් කරනවා. ඒක බැහැර කරනවා. එතකොට එයා කල්පනා කරන්න ඕනේ ශ්‍රාවකෙක් නම්, ඒ කියන්නේ නිවැරදිව ධර්මයේ පුරුදු කරන්න කැමති ශ්‍රාවකෙක් නම් මේ අකුසලයේ පැවැත්වීම මට සුදුසු දෙයක් නෙමෙයි. දැන් ඒකෙදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු තව කරුණු කිහිපයක් තියෙනවා. ඒ තමයි අත්තාධිපතේ, ලෝකාධිපතේ, ධම්මාධිපතේ කියලා ආධිපතේ සූත්‍රයේ ධර්මයන් රාශියක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ ලෝකාධිපතේ කියන්නේ ලෝකයේ ඉන්න අනිත් අය. ඒ කියන්නේ දැන් දෙවිවරු ඉන්නවා මේ තමන්ගේ හිත පේන අය. ඊළඟට සමහරට ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා තමන්ගේ හිත දකින්න පුළුවන් අය. එතකොට ඒ අය දකින්නේ තමන්ගේ හිතේ ඇතිවෙච්ච අකුසලය. කියලා ඒ අකුසලය පිහිටුවා ගන්න නැහැ හිතේ. ඒ අකුසලයේ බැහැර කිරීම පිණිස තමයි වීරිය කරන්නේ. කැප වෙන්නේ. උත්සාහ කරන්නේ. ඊළඟට අත්තාධිපතේ කියන්නේ තමන් එක්ක අපි තුන් පැවිද්දෙක් නම් නැත්නම් ගිහි කෙනෙක් නම් ඒ තමන්ට මේක සුදුසු නැහැ. තමන් වෙන කෙනෙකුට මේක සුදුසු නැහැ කියලා තමන්ගේ ස්වභාවය ගලපලා බලලා ඒ විදිහට අකුසලයේ අතහරිනවා. ඊළඟට ධම්මාධිපතේ ධර්මයේ සඳහන් වෙනවා මේක අකුසලයක්, මේක නොකළ යුතු දෙයක්. මේක බැහැර කළ යුතු දෙයක්. මේක තමන්ට හානියක්. තමන්ව විනාශයටපත් කරන දෙයක්. ඒ නිසා මේක නොකළ යුතුයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මම මේක ධර්මානුකූලව මේ හිතේ පැවැත්විය යුතු දෙයක් නෙමෙයි කියලා ඒක බැහැර කරනවා. ඒ විදිහට අර අට්ටි යති කියන්නේ පිළිකුල් කරනවා. හරායති. ඒක මේ තමන්ගේ ජීවිතේ ලං කරගන්නේ jigucchati. ඒක බැහැර කළ දානවා, පිළිකුල් කොට සලකනවා. ඉතින් ඒ විදිහට ඒ කාම විතරක වේවා, ව්‍යාපාද විතරක වේවා, විහිංසා විතරක වේවා මේ යම්තාක් අකුසල ඇද්ද? ඒ අකුසල් සියල්ලක්ම ප්‍රහාණය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ මේ සම්මප්‍රදානයට මේ කරුණත් ගලපලා ගන්න පුළුවන්. කියන්නේ දෙවෙනි සම්මප්‍රදානයට උපන්නා වූ අකුසල් හඳුනාගෙන ඒක ප්‍රහාණය කිරීම පිණිස පවත්වන වීරියනේ. එතකොට මේ වීරියට අර ගිරිමානන්ද සූත්‍රයේ තියෙන කරුණු සහ ඒ විදිහට අකුසල් ප්‍රහාණය කරන්න තියෙන කරුණු ගලපලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. කින්න ස්වාමීන් වහන්සේ එතකොට ඊළඟට අද අපි අකුසල් පැත්ත ගැන කතා කළා. මූලිකව වීර්යය කරනකොට අකුසල් ප්‍රහාණය කරනවා. ඊළඟට අපි ස්වාමීන් වහන්සේ කුසල් පැත්ත. ඒක කුසලයේ ඒ වගේම කොටස් දෙකක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි අනුප්පන්නා වූ කුසල ධර්ම. ඒ කියන්නේ ඉපදිලා නැති කුසල ධර්මයන් උපදවා ගන්න ශ්‍රාවකයා වීර්යය කළ යුතුයි කියන කරුණ. ඒක තුන්වෙනි කරුණ. ඊට පස්සේ හතරවෙනි එක උපදිලා තියෙන කුසල ධර්මයන් භාවනා වශයෙන් පරිපූර්ණ කරගන්න. ඊට තුන්වෙනි කරුණේදී අපේ සංසය කියන්නේ දැන් නූපන් කුසලයක් උපදව ගන්නවා කියන එකකින් අදහස් වන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? දැන් මෙතෙන්දී අපි ගත්තාම කුසලය කියන වචනය භාගතුන් වහන්සේ ඍජුවම දේශනා කරන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සහ ඒ වගේම නිවන පිණිස පවතින ධර්මයන්. දැන් මෙතන තව විශේෂ කාරණාවක් තියෙනවා භාගතුන් වහන්සේ පාචින්න නින්න සූත්‍රයේදී සම්මප්පදාන සංයුත්තේ දේශනා කරනවා සේයතාපි භික්ඛවේ ගංගා නදී පාචින්න නින්නා පාචින්න පෝනා පාචින්න පබ්බහාරා. ඒ කියන්නේ මේ ගංගා නදිය, ගංගා නම් ගඟ යොමු වෙලා තියෙන්නේ පහළ දිශාවට. ඒ වගේම නිම්නයන් කරා ගමන් කරනවා. නිම්න කියලා කියන්නේ මේ බෑවුම් සහිත පහත් ප්‍රදේශ. ඊළඟට පාචින්න පෝනා මේ කියන්නේ පහත් ප්‍රදේශ වලට තමයි යොමු වෙලා තියෙන්නේ. පාචින්න පබ්බහාරා පහත් නිම්න පහත් බෑවුම් ඊළඟට පහත් කඳු තියෙන තැන්. එතකොට මේවා ජලයේ කන්දක රඳින්නේ නැහැ.
ජලය කියන දේ කොයි වෙලාවෙත් යොමු වෙලා තියෙන්නේ පහළ දිශාවකට තමයි. ඒ වගේ ඒවමෙවකෝ භික්ඛවේ භික්ඛු චත්තාරෝ සම්මප්පදානේ භාවෙන්තෝ. ඒ ආකාරයටම මහණෙනි මේ සතර සම්මප්පදානයන් යම් කෙනෙක් වඩනවා නම් බහුල වශයෙන් වඩනවා නම් ඒ වගේම ඒ සියල්ලම සතර සම්මප්පදානයම යොමු වෙලා තියෙන දිශාවක් තියෙනවා. ඒ යොමු වෙලා තියෙන නිබ්බාන නින්නෝ හෝති. නිවන නම් වූ නිම්නේට යොමු වෙලා තියෙන්නේ. ඒ වගේම නිබ්බාන පොනෝ නිවන නම් වූ බෑවුමට යොමු වෙලා තියෙන්නේ. නිවන නම් වූ දිශාවට නිබ්බාන පබ්බහරෝ නිවන නම් වූ කියන්නේ බෑවුම් ප්‍රදේශයකට මේක යොමු වෙලා පහත් බිමකට මේක යොමු වෙලා තියෙන්නේ. ඒතර නිවන කියන දිශාවට යොමු වෙච්ච දෙයක් තමයි මේ සතර සම්‍යක්ප්‍රදානයන්. ඒ හතරම. ඉතින් ඒකෙදී නෝපන්නා වූ කුසල ධර්මයන් කියන තැන සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණට පස්සේ සෝතේන ධම්මං සුත්වා තථාගතේ සද්ධම් පටිලබති. ඒ ධර්මය අහන්න ලැබෙනවා. කුමනා කාලේ ධර්මයක්ද? ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං බ්‍රහ්මචර්යං අභිවදන්ති. ඒ කියන්නේ මුලත් පාරිශුද්ධ වූ, මැදත් පාරිශුද්ධ වූ, අවසානයත් පාරිශුද්ධ වූ පරිපූර්ණ වශයෙන්ම පිරිසිදු නිවන් මාර්ග ගැන කියවෙන පිරිසිදු ආකාරයේ ප්‍රකාශන මාධ්‍යයකින් යුක්ත පිරිසිදු බුද්ධ වචනය අහන්න ලැබෙනවා. ඒ ශ්‍රාවකයාට සෝතේන ධම්මං සුත්වා තථාගතේ සද්ධම් පටිලබති. එවැනි වූ ධර්මයක් අහන්න ලැබුණු කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදෙ උපදින්නේ. ඒ සද්ධා සෝතේන සද්ධා පටිලාභේ නිතිපටි සංචික්කති. ඒ ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් යුතු කෙනා මෙන්න මේ විදිහට කල්පනා කරනවා. මේ අකුසල් ප්‍රහාණය කළ යුතුයි. කුසල් වැඩි යුතුයි. එතකොට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ තව පැහැදිලි කරනවා ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා කියලා මේ අකුසල් ප්‍රහාණය කරන ගිහි ජීවිතේ බාධාවක්. ඒ නිසා පැවිද්ද ආකාශය වගේ කියලා පැවිද්දට යොමු වීම ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් එතන පරිපූර්ණ වශයෙන් කුසලයට යොමු වෙච්ච සිතන්නේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවටපත් වෙච්ච ගිහි පැවිදි ශ්‍රාවකයන්, ගිහි ශ්‍රාවකයෙක් ඉන්නවා නම්, පැවිදි ශ්‍රාවකයෙක් ඉන්නවා නම්, මේ හැම දිනම නෝපන්නා වූ කුසලයක් පිණිස තමයි උත්සාහ කළ යුත්තේ. ඒතකොට තමන් තුළ අපි හිතමු සීලයෙන් පටන් අරගෙන, ශ්‍රද්ධාවෙන් පටන් අරන් ඊට පස්සේ සීලය ගැන කල්පනා කරනවා. තමන් තුළ නූපන්නා වූ සිල්පදයන්, ඒ කියන්නේ කුසල විදිහට තියෙන සීලයන් ආරක්ෂා කරන්න තමන්ගේ හිත පෙළඹිලා නැත්තම් ඒ සීලයන් ආරක්ෂා කිරීම පිණිස ඔහු කටයුතු කරනවා. ඒ වගේම තමන් තුළ නැත්තම් ශ්‍රද්ධාවේ යම් අඩුපාඩු තියෙනවා නම්, ඊළඟට තමන් තුළ සමාධියේ සංසිඳීමේ අඩුපාඩු තියෙනවා නම්, තමන් තුළ ද්වේෂය උපදිනවා නම්, තමන් තුළ අනුසති භාවනාවන් තුළ හිත පිහිටන්නේ නැත්නම් තමන්ගේ හිත ඊළඟට සැකයට හිතපත් වෙනවා නම් මේ සියල්ලක්ම නෝපන්නා වූ කුසල්. ඒ නෝපන්නා වූ කුසල් උපදවා ගැනීම පිණිස ශ්‍රාවකෙක් බලවත් වූ වීරියක් පවත්වන්න ඕනේ. බලවත් වූ උත්සාහයක් පවත්වන්න ඕනේ. බලවත් වූ කැපවීමක් පවත්වන්න ඕනේ. ඒ කැපවීම උත්සාහය තුල තමයි ඒ ශ්‍රාවකයෙකුට නෝපන් කුසලයේ උපදවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ මේ සතර සම්‍යක්ප්‍රදානයන්හි කොටස් දෙකකට කුසල් පැත්තත් අකුසල් පැත්තත් වශයෙන් මේක යුගල වශයෙන් උත් ගන්න පුළුවන්. ඒතකොට යුගල වශයෙන් අකුසල් උපන්නා වූ අකුසල් නූපන්න අකුසල් නූපදවීමත් උපන්නා වූ අකුසල් ප්‍රහාණය කිරීමත් කියන කරුණු යුගලය ගන්න පුළුවන්. ඒ වගේම කුසල් පැත්ත විදිහට උපන්නා නූපන්නා වූ කුසලයක් උපන්නා වූ කුසලයේ දියුණු කිරීමත් කියන කරුණු දෙක ගන්න පුළුවන්. ඒතකොට මේ විදිහට අර යුගලයක් වශයෙන් උත් මේ සම්ප්‍රදාන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකෙදී බුදුරජාණන් වහන්සේ නෝපන්නා වූ කුසලයේ විදිහට ඒ ශ්‍රාවකයාට ඒක පොදු දෙයක්. දැන් අපි හිතමු මූලයේ ආරම්භයේ ඉඳන්ම ධර්ම පුරුදු කරන්න කැමති කෙනෙකුට කුසලයේ කියන එක විශාල ප්‍රමාණයක් කුසල වඩන්න ඕනේ. නමුත් කෙනෙක් අපි හිතමු සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස උවමනා කරන ධර්මයේ විමසගෙන යනකොට ඒ විදිහට විමසීම තුළ උපදින්නා වූ කුසල් උපදවාගත යුතු කුසල් සමහරට අර කලින් මුල් කෙනාට වඩා ප්‍රමාණාත්මකව අඩුයි. ඒ විදිහට කෙමෙන් ටිකෙන් ටික ධර්ම මාර්ගයේ පුරුදු කරගෙන ඉස්සරහට යද්දී ඒ ශ්‍රාවකයෙකුට උපදවන්න තියෙන කුසලයන් ටික ටික අඩු වෙනවා. මොකද එතකොට බොහෝ කුසලයන් උපදවාගෙන තියෙනවා. දැන් වර්තමාන ලෝකයේ ගොඩාක් දෙනෙකුට මේ කෙලෙහි ගුණ සැලකීම කියන දේ
මූලික ගුණධර්මනේ. මූලික කුසලයන්නේ. මේ කුසලයන්ට උමනා කරන බීජයේ ස්වභාවයනේ. ඒ මූලික ස්වභාවය පවා නැහැ මනුස්සයාට වර්තමානයේ. ඉස්සර සාරිපුත්‍රයන් වහන්සේගේ ඒ තිබිච්ච කෙලෙහි ගුණ දැක්වීම කොයිතරම්ද කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ හැරුණකොට ලෝකේ හිටපු ප්‍රඥාවෙන් අග්‍ර කෙනා. ඒ වගේම සංසිඳීමෙන් අග්‍ර කෙනා. සීලයෙන් අග්‍ර කෙනා. එතකොට ඒ අග්‍ර උත්තමයන් වහන්සේ තමන් තුළ තිබිච්ච කුසලයේ පිළිබඳව මත්ුනේ නැහැ. දැන් සමහර කෙනෙක් යම්තම් කුසලයක් තමන් සිල් රකින්නවා නම් ඒක මහා ලොකුට කියාගෙන යනවා. ඊළඟට යන්තම් තමන්ට භාවනාවක් කරගන්න පුළුවන් නම් යන්තම් දහම් පදයක් අහනවා නම් දහම් පොතක් කියවනවා නම් පොඩි සුළු දහම් දැනුමක් තියෙනවා නම් ඒක හරියට මහා සාගරය වගේ පෙන්වනවා. ඒක පුහු ආටෝපයක් විතරයි. ඒක කුසල් වැඩිවීමක් නෙමෙයි. ඒක තමන් තුළ තියෙන ලාමක ස්වභාවයම තව ආකාරයකට ප්‍රකට කිරීමක්. ඉතින් ඊට කලින් තමන්ගේ හිත කුසලයෙන් සම්පූර්ණ කරගන්න ඕනේ. ඊට කලින් තමන්ගේ හිත කුසලයේ තුල පිහිටවා ගන්න ඕනේ. ඒ කුසලයේ තුල පිහිටියොත් තමයි තමන්ට තව කෙනෙකුට යමක් කියලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් තමන් අසරණ වෙච්ච වෙලාවට තමන් වැටිච්ච වෙලාවට මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට අර තමන් කියපු දේවල් අරගෙනම සමහර ලාවට අනිත් අය චෝදනා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා එවැනි ආකාරයේ ස්වභාවයකටපත් නොවි තමන්ගේ හිත කුසලයේ තුල රඳවා ගන්න උපන්නා වූ නූපන් කුසල් උපදවා ගැනීම පිණිස බලවත් වීරියක් ශ්‍රාවකෙක් කළ යුතුයි පුහුණු විය යුතුයි. සංසිත කොට ඊළඟට අපිට කතා කරන්න තියෙන පින්නසස් අවසාන කරුණ. කුසලයේ පැත්තෙන් අවසාන කරුණ කියන්නේ ඒ තමයි උපන් කුසලයේ වැඩි දියුණු කර ගැනීම පිණිස. එතකොට ඉතිරි කරුණු තුනේදම මේ එක වචනයක් සඳහන් වෙන්නේ දැන් මේ කරුණුද විතරක් සම භාවනාවේ පරිපූර්ණයි. භාවනාවෙන් පරිපූර්ණ කරගන්න. ඒකට ඒ කරුණත් එක්ක මේ අවසාන මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය උපන් කුසලයේ භාවනාව වශයෙන් පරිපූර්ණ කරගන්නවා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ මෙතෙන් දේශනා කරන උපන්නානං කුසලානං ධම්මානං තිතියා. දැන් අපි හිතමු උපන්නා වූ කුසල් දහම් තියෙනවා කෙනෙක්ගේ ජීවිතය තුළ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ධර්ම ශ්‍රවණයෙන් සහ බලවත් වීර්යයෙන් උපදවාගත් කුසල් දහම්. යම් යම් හේතු නිසා මේවා පරිහානියටපත් වෙන්න පුළුවන්. ඒ පරිහානියටපත් නොවි තිතියා කියන්නේ පිහිටුවාගෙන තියෙන්නේ. ඒවා පිරිහෙන් නොදී පවත්වා ගන්න. ඊළඟට අසම්මෝසාය. අසම්මෝසාය කියන්නේ ඒවා කැඩලා බිඳලා යනවා. කියන්නේ මේ අඩුපාඩු හැදෙන්න පුළුවන් කාලයක් යනකොට. එහෙම අඩුපාඩු නොවන විදිහට. ඊළඟට බිහියෝ භාවය. බිහියෝ භාවය කියලා කියන්නේ වඩා දියුණු කරගැනීම පිණිස. වේපුල්ලායි විපුල බවට. සමහරට පුංචියට උපන්න කුසලයේ වෙන්න පුළුවන්. අපි හිතමු සීලය වෙන්න පුළුවන් නැත්නම් සමාධිය වෙන්න පුළුවන්. සමාධියේ යම් සමාධි මාත්‍රයක් වෙන්න පුළුවන්. ඒ සමාධියේ විපුල බවට. ඒ කියන්නේ ඒක වැඩි ප්‍රමාණයක් කාලයක් සමාධිය තුල ඉන්න පුරුදු වීම. එතකොට ඒකට කියනවා වේපුල්ලාය. විපුල බවටපත් කිරීම. භාවනායේ පාරිපූර්ණිය. භාවනාව වශයෙන් නැවත නැවතත් භාවනා කියන එකේ අර්ථය තමයි නැවත නැවත භාවිතා කිරීම. නැවත නැවත පුහුණු වීම. ඒ නැවත නැවත පුහුණු වීම පිණිස ඒ වගේම භාවනායේ පාරිපූර්ණ පුහුණු වීම වශයෙන් පරිපූර්ණත්වයටපත් කර ගැනීම පිණිස. දැන් අපි හිතමු කෙනෙක් සද්ධානුසාරී වුණා කියලා. ඒ සද්ධානුසාරී බවට පත් වෙච්ච කෙනා ඒ බව දැනගෙන ධම්මානුසාරී වීම පිණිස ඊළඟ පියවරට ඉදිරියට යාමට උත්සාහ කරනවා. භාවනා වශයෙන් පුරුදු කරනවා. ඊළඟට ඒ කියන්නේ වඩ වඩාත් පුරුදු කරනවා. ඊළඟට ධම්මානුසාරී වෙච්ච කෙනා සෝතාපන්න වීම පිණිස උත්සාහ කරනවා. සෝතාපන්න කෙනා සකදාගාමී වීම පිණිස, සකදාගාමී කෙනා අනාගාමී වීම පිණිස, අනාගාමී ශ්‍රාවකයා අරහත්ත්වයේ පිණිස මේ විදිහට බහුල වශයෙන් පුරුදු කරමින් ධර්මයේ කුසල් දහම් වඩනවා. කුසල් දහම් තුල පිහිටා සිටිනවා. ඉතින් මේ පිණිස චන්දං ජනේති. එතනක් තියෙනවා කැමැත්ත ඇති කරගන්නවා, වීරිය කරනවා, වීරිය පටන් ගන්නවා, සිත දැඩි කොට ගන්නවා. මේ විදිහට ඒ කරුණ තුල පිහිටලා ධර්මය තමන්ගේ ජීවිතය තුළ ධර්ම අවබෝධය පිණිස බලවත් උත්සාහයක යෙදෙනවා. ඉතින් මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ සතර සම්ප්‍රදානයන් පැහැදිලි කරලා අපිට මේ සම්ප්‍රදාන සංයුත්තය ආදී මේ දේශනා රාශියකදී භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. පින්වත්නි, අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට සතර සම්ප්‍රදාන වීරිය යන විස්තර කරලා දෙනවත් එක්කම අපිට නියමිත කාලය අදට අවසන් වෙලා යනවා. ඉතින් අත්‍තරම අපි මේ වෙනකොට පින්වත්නි ඔබට හොඳට මතක ඇති සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මේ වෙනකොට දැන් අපි කරුණු දෙකක් අදට වෙනකොට සාකච්ඡා කරලා අවසන්. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය.
ඊළඟට තිබෙන කරුණ සතරක් බැගින් තියෙන ඊළඟ කරුණ ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෙන් තුන්වෙනි කරුණ. එයත් තියෙන්නේ කරුණු සතරක්. ඒ තමයි සතර ඉර්ධිපාද. සතර ඉර්ධිපාද ගැන ඊළඟ වැඩසටහනේ සාකච්ඡා කිරීම බලාපොරොත්තු වෙයි. අදට ඔබේ සමුගන්න අපි සිතනවා ඔබ ඉර්ධිපාද ගැන තිබෙන කරුණු කාරණා ඔබට ඕන කියවලා සූත්‍ර පිටකයේ අනුසරයෙන් කියවල ඔබට ඊළඟ වැඩසටහන සහ සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඉතින් ප්‍රථමයෙන් අපි පින්න ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කර සිටිනවා. අදත් අපට උතුම් ධර්ම කාරණාවන් අපිට කියා දීම පිළිබඳව අපේ පින්න ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. අපේ පින්න ස්වාමීන් වහන්සේට ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධී පිණිස මේ පින් හේතුපකාර වෙත්වා. ප්‍රඥා ප්‍රාසාදය සදහම් කතිකාවත සඳහාද දායකත්වයේ දරන්නේ මීට මාස 3කට පෙරදී මේ පරලොව ගිය රෝහන් ලක්ෂ්මන් පෙරේරා මහතාට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙන දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් යුක්තව රැස්වූ පිනේ පින් කැමති සියලු දෙවියෝ දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. සද්දේව රජුන්, ඒ වගේම ධතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණේන සතරවරම් දිව් මහරජ දරුවන්, ආලවක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමන් ඇතුළු සීල සෙන්පති දේවරුන් ප්‍රධාන සියලු දිව්‍ය මණ්ඩලය, ඒ වගේම මේ පින් බිමට අධිකෘත සිටින්නා වූ සියලු දෙවියෝ, සුමන සමන් දෙවියන් දුන්න පුල්වන් දෙවියන් දුන්න ආදී කොට ඇති නානා නම්ගත් වාසී ප්‍රදේශ බාර පළාත් බාර සියලු දෙවියන්, බබල වාසී බ්‍රහ්මින් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් දිව්‍ය ආයුෂ වර්ණ සප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩිත්වා. පිටින් සතුරුණ සීල දෙවියන්ගේ දිව රැකවරණේ ආරක්ෂාවද උපකාරව අප සීල දිනාට දායකත්වයෙන් දරන්නා වූ පින්වත් හැම දිනාටම සලසා දිත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන් වේ. ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කරත්වා. ඒ වගේම ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් වන පිළියන්දල තුම්බෝවිල පදිංචිව සිට මීට මාස 3කට පෙරදී මිය පරලොව ගිය රෝහන් ලක්ෂ්මන් පෙරේරා මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මීට වසර 4කට පෙරදී මිය පරලොව ගිය නොයිල් ග්‍රේස් පෙරේරා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ගුරු දිමාපිය ඥාති වර්ගයේ පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ සියලු ඥාතීන්ද සමලෙස මේ පින් අනුමෝදන් ඥාතීන්ගේ පරලොව ජීවිත සපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම දැනට සුජීවත්ව සිටින නොවැම්බර් මාස 16 වන දිනට 103 වන උපන් දිනයේ යෙදෙන එල්.වී. පෙරේරා පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පියාණන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. පියාණන්ට ගෞතම බුදු සසුනේ තව තවත් පින් දහම් රැස් කරගෙන උතුම් පිළිසන ලබන්න මේ සීල පින් ඒකාන්තයෙන්ම හේතු උපකාර වෙත්වා. ඒ වගේම මිය පරලොව යන්ට යෙදුණු රෝහන් ලක්ෂ්මන් පෙරේරා මහතාගේ දරු මුණුබුරු මිනිබිරියන් ඇතුළේ පවුලේ හැම දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරුවේ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ඒ පින් උතුම් කරන කියන සීල කටයුතු රැකී ආරක්ෂා දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී එතන හැම දෙයක්ම සාර්ථක වෙත්වා. ඒ හැම දිනාටම ගෞතම බුදු සසුනේ උතුම් පිළිසන ලබන්න මේ රැස් කරන්නා වූ සීල පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කෙලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දේවතුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්ම අවබෝධය පිණිස මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සිල් ගුණ ධම්ම වදන මහා සංඝරත්නයේ මේ පින් අනුමෝදන් වේ. නිරෝගී සුවපත් භාවයෙන් චිර ජීවනයේ යුක්තව බාධා කරදර වලින් තොර සුවසේ උතුම් පිළිසන ලබන්න මේ පින් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගේම දෙමාපිය, ගුරුවර, නෑදෑ හිතමිතුරු ඇතුළු සෑම දෙනාමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානීය උදව් උපකාර කරන නන්නයිරම උදව් උපකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටත් මේ පින් සමලෙස අනුමෝදන් වේ. ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. කරන කේනි සිතන පතන සියලු ධාර්මික කිතුම් පැතුම් රැකී ආරක්ෂා වෙරිළඳා ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී එතෙන් හැම දෙයක්ම
සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක විත්වා හැම දිනාගේම ජීවිතවලට තුනුවන්ගේ සරණින් දිවිරේක වරණින් බාධා කරදර වලින් තොරව සුවසේ පින් දහම් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ උතුම් පිළිසඟ ලබන්න මේ සීල පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.